කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ සුගත තථාගත වූ ලෝක ශිවංකර වූ තිලෝගුරු බුදු පියාණන් වහන්සේට අප සැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, මේ මහා විසල් ලෝකයේ තුල පුණ්‍යවන්ත කොට්ටාසයක් තමයි මිනිස්යෝ කියලා කියන්නේ. ඒනුත් පරම පුණ්‍යවන්තයෝ විදිහට සැලකෙන්නේ මේ ඊටාම සුළුතරයක් වූ බෞද්ධ අප සියලු දෙනා. ඉතින් කෙසේ හෝ වේවා බෞද්ධයා කියන සැබෑ අරුත ඔබේ ජීවිතයට තවත් අරුත් සම්පන්නව ලංකර දීමේ අරමුණින් එදා බෞද්ධ නාලිකාව ආරම්භ කළේ පරම පූජනීය අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන්. ඒ ආරම්භ කළ මහා පුණ්‍යකාමී ව්‍යාපෘතිය අද වන විට විසල් වෘක්ෂයක් බවට පත් කරමින් ඒ විසල් වෘක්ෂයේ සාරවත් ඵල අපේ සහෘද ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව වෙත ලබා දෙන්නට දායාද කරන්නට වර්තමානය තුල අප්‍රමාණව වෙහෙසෙන කැපවන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ දෙපා නැමැද අදත් කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන වෙනුවෙන් අප පිළිගන්නවා. සාදු සාදු සාදු. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ 24 පැය මුළුල්ලේම විසුරුවාලන මේ මහා ධර්ම sannivedana සේවාව ඊටාම අවබෝධයෙන් ඔබේ ජීවිතයට තිලින කරලීමේ අරමුණින් ඒ නිබඳ අවවාද අනුශාසනාවන් ලබා දෙන වාසේම මේ වැඩසටහන තුලිනුත් අරුත් සම්පන්න නිර්මල තේරවාදී ත්‍රිපිටකානුගත ශ්‍රී සද්ධර්මය ඔබේ සිත සුවපත් කරලීමේ අරමුණින් කියා දෙන්නටයි අදත් සැරසෙන්නේ. ඒ අනුව සංයුක්ත නිකායේ උපාසක වග්ගයේ මහාසාල සූත්‍රය අද ප්‍රඥාව වැඩි දියුණු කරලීමේ අරමුණින් අප කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඒ උතුම් කටයුත්ත වෙනුවෙන් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අදත් සූත්‍ර පිටකයට අනුව මේ පෙළ දේශනාව තුළ මහාසාල සූත්‍රය කොයි විදිහටද සඳහන්ව තිබෙන්නේ කියලා අපි කැමති පළමුවෙන්ම විමසන්නට. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනේ. අදත් අපි සාකච්ඡා කරන්න ඉතා වටිනා සූත්‍ර දේශනාවක්. බ්‍රහ්ම සංයුක්තේ උපාසක වර්ගයේ මහාසාල සූත්‍ර දේශනාව. 4 වෙනි සූත්‍ර දේශනාව මේ වර්ගයේ එන. සහන් මේ සූත්‍ර දේශනාව නම් කරලා තිබෙන්නේ මේ සූත්‍ර දේශනාව සඳහන් වන බ්‍රාහ්මණයාගේ නම. ඒ වගේම තමයි අපි පින්තුන් අහලා තිනවා ඊට උසස් කුලයක් තමයි මහාසාල කුලය කියලා කියන්නේ. ඒ මහාසාල කියලා කියන්නේ දැන් මහා කියලා කියන වචනේ තේරුම විශාල කියන එකනේ. ඒ වගේම අපි කියන මහා සුවිසල් කියලා කියන්නේ අපි. එතකොට ඒ උසස්ම කුලයක උත්පත්ති ලැබූ මේ බ්‍රාහ්මණයාට හරි කරදර හිරිහැර බාධක ජීවිතයට පැමිණියා මේ දරුවන්ගේ. ඉතින් අපි බලමු කොහොමද මේ සූත දේශනාවට අනුකූලවම
මේ මහාසාල ඒ බමුණා මුහුණ දීපු කරදර හිරිහැර මොනවද කියලා. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මෙහෙමයි. ඉක්බිති ජරාවටපත් වූ දිරාගිය වස්ත්‍ර ඇති එක්තරා බමුණු මහාසාලෙක් භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේය. එතකොට මේ බමුණා වයසට ගිහිල්ලා ජරාවටපත් වෙලා නමුත් ඇඳ පෙරවගෙන හිටියේ මේ හරීම දුර්වල වැහැරිච්ච ඇඳුම් ඇඳගෙන හිටියේ. එළඹ භාග්‍යතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත් පසෙක හිඳගත්තේය. එකත් පසෙක හුන් ඒ බමුණු මහා සලුවට භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක. බමුණ කුමක් හේයින් තෝ ජරාවට පත් වූයේහි දිරාගිය වස්ත්‍ර ඇත්තේහිද? දැන් ওই විදිහට වයෝවෘද්ධන්ට තත්ත්වයට පත් වෙලත් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ බමුණා බොහෝම උසස් පැලැන්තියෙක් හොඳට ධනෙ තිබුණු පවුලක තැනැත්තෙක්. ඉතින් එහෙම වෙලා ඉඳලත් ඇයි මේ දිර්ලා ගිය ඇඳුම් වඳින්නේ? එහෙම ඒ විදිහේ වස්ත්‍ර ඇඳුම් ඇඳගෙන ඇයි මේ මෙහෙම ඉන්නේ? ඉතින් ඒ වෙලාවේ බමුණා පිළිතුරු ලබා දෙනවා භවත් ගෞතමේනි මෙහි මාගේ පුත්තු 4 දෙනෙකි. මට ඉන්න පුතාල් 4 දෙනෙක්. එහෙමයි. ඔහු අඹුවන් හා සාකච්ඡා කොට ගෙන මා ගෙයින් නිරති. දැන් ඒ පුතාල කරන්නේ මොකද්ද? අර නෝනලා කියන දේ අහලා නේද? බිලින්දෑවරුන් කියන දේ අහලා මේ බමුණා ගෙදරින් එළවනවා. නිතර එක ගෙදරකට යනකොට එතනින් එළවනවා. අනෙක් ගෙදරට යනකොට එතනින් එළවනවා. ඒ විදිහට. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඒකට උපක්‍රමයක් දේශනා කරනවා. ඒක දැන් ওই විදිහට මේ කරදර බාධක තියෙනවා නම් ඒ අයට මේක උපකාරයක් වෙයි. භාග්‍යතුන් වහන්සේ ඔන්න දේශනා කරන මේ බමුණට කියලා දෙන උපක්‍රමය. බමුණ එසේ වී නම් තෝ මේ ගාථා ඉගෙන සභාවක මහජනයා සමූහය රැස් වූ එක් කල්ලි පුතුන්ද හිඳගත් කල්ලි කියව. දැන් ඔන්න ගාථා කීපයක් මම කියන්නම්. මං කියලා දෙන්නම්. එහෙමයි. ඒ ගාථා ටික කටපාඩම් කරගෙන අර මහා සභාවක් ඉස්සරහා විසයි කියන්නේ පිරිසක් එකතු වෙලා ඉන්න වෙලාවේ අර දරුවොත් එතන වාඩිලා ඉන්නවනම් වාඩිනාට පස්සේ කියන්න. එහෙමයි. හැමෝම ඉස්සරහා කෙනෙකුට ලැජ්ජාවටපත් වෙනවනේ. එහෙමයි. ඕනේ දැන් මේ භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා මොනවද කියන්න ඕනේ කියලා. එහෙමයි. පළවෙනි ගාථාව තමයි මටදාව උපන්නා වූ යම් කෙනෙකුන් කරන කොටගෙන සතුටු වූයේම්ද යම් කෙනෙකුන්ගේ අභිවෘද්ධිය පැතුයේම්ද. දැන් එතකොට කියනවා මේ ගාථාවේ උගන්වන්නේ මට මම බොහෝම දරුවන්ට බොහොම සතුටු විය යුතු දේවල් මම හැමදේම දරුවන්ගේ අවශ්‍ය දේවල් හැම දෙයක්ම බැලුවා මම. ඒ වගේම ඒ අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම මම කළා. එහෙමයි. ඔහු අඹුවන් හා සාකච්ඡා කොටගෙන බල්ලෝ හෝරකු එලවන්නාක් මෙන් මා වලකති. එතකොට ඒ විදිහට බල්ලෝ මොකද කරන්නේ? හෝරකු ඒ කියන්නේ අර දැන් සාමාන්‍යයෙන් ඌරක් කියලා මෙතෙන්ට ගත්තේ දැන් වයසට ගිහිල්ලා නේද? ඊට පස්සේ වැහැරිච්ච කෙනෙක්නේ. ඒ නිසා මේ අර බල්ලන් විසින් දැන් අපි දන්නවා මේ ලේසි පහසු නෑ බල්ලන් එකතු වෙලා එහෙම නැත්නම් සුනකයන් එකතු වෙලා හෝරෙක් දැහ ගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි.
ඒකට සැරපරුස බල්ලන්ට තමයි ඒ කටයුත්ත කරන්න පුළුවන්. නේද? ඒකට හේතුව මේ ඌරුත් අතාරින්නේ නැහනේ. නේද? ඉතින් ඈත් අර ඒ සත්තුත් බල්ලන් එක්ක ටිකක් පොර බදලා තමයි කොහොම හරි දුවන්න උත්සාහ කරන්නේ. බේරෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ආන්නේ වගේ මේ භාගතුන් වහන්සේ මේ බමුණට කිව්වා මෙන්න මේ විදිහට උපමාවක් ගන්න පළවෙනි ගාථාවෙන් හෝරකෝ ඒ විදිහට මගහරිනෝ වගේ බල්ලන් මගහරිනෝ වගේ මොකද කරන්නේ අර දරුවෝ මාව මගහරිනවා. පළවෙනි ගාථාව ওই විදිහට. ඉතින් මේ ගාථාවත් මතක තියාගත්තා. ඊළඟ දෙවෙනි ගාථාව අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් පෙනී සිටිමින් මට පියාණෙනියයි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුරු කෙරෙත්. එතකොට අසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ තමයි පුත්‍රයෝ වගේ දැන් මේ දරුවෝ වගේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒත් එහෙම ඇත්තට මදත් එහෙම කියනවනේ එහෙම. මේ යකු වගේ කියලා, රකුසෝ වගේ කියලා නේද? එතකොට හරියට මේ පුංචි දෙයටත් පුංචි අඩුපාඩුවටත් දොස්පරුස් කියන දරුවෝ ඉන්නවා. ඒ වගේ මේ හැම දෙයකටම රකුසෝ වගේ තමයි මට කතා කරන්නේ. රකුසෝ වගේ කතා බහ කළා තමයි මට සලකන්නේ. ඒ විදිහට මේ අර පිරිස ඉස්සරහා දැන් ඔන්න මේ කතා බහ කරන විදිහත් ඒ අය දොස්පරුස් නගන විදිහත් ඒ පීඩාවට පත් කරන විදිහත් ඔන්න දෙවෙනි ගාථාවෙන් මතක් කළා. ඔහු ඉක්ම ගිය වයස ඇති මා දුරු කෙරෙත්. මම දැන් මේ වයසට ගියාට පස්සේ වයෝවෘද නිසා මම ওই විදිහටම මග හරිනවා. ඒ කියන්නේ මම එලවන්නම උත්සාහ කරන්නේ. දෙවෙනි ගාථාවෙන් මේ විදිහට දේශනා කළා බමුණෙක් කටපාඩම් කරගත්තා. ඊළඟට තුන්වෙනි ගාථාව පරිභෝගයට නොසුදුසු වූ ජරපත් අසකුමෙන් දිරා ගියා වූ පරිභෝග ධනේ නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරනු ලැබේ. එහින් හිතමේ පරගෙවල සිඟයි. දැන් ඔන්න බමුණාට සිද්ධ වෙලා තියෙන අකරදැබ්බේ තමයි මේ කියන්නේ. එහෙමයි. මේ විදිහට කියන්න කියලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකුමෙන්. එතකොට අශ්වයන්ගෙන් වැඩ අරගෙන නේද? තිරික්කලයට කරත්තෙට ඊළඟට නොයෙක් විදිහේ දුර ගමන් බිමන් යන්නට වේගයෙන් ගමන් බිමන් යන්න නේද? නොයෙක් විදිහේ දේවල් වලට ඵල ප්‍රයෝජන ලබාගෙන අශ්වයන්ගෙන් දැන් අශ්වයෝ හොඳට නාවලා කියලා කන්න බොන්න ටික දීලා ඒ හැම දෙයක්ම කරන්නේ ඒ අශ්වයාගෙන් වැඩ ගන්න පුළුවන් කාලේ. එහෙමයි. නේද? හරියට ඒ විදිහට හරියට ආදරෙන් රැක බලා ගන්නවා වගේ තමයි කරන්නේ. එහෙමයි. නමුත් වයසට ගියාට පස්සේ ජරාවටපත් වුණාට පස්සේ අශ්වයෝ හරීම අසරණ වෙනවා. එහෙමයි. එතකොට අර ගාල් කරපු තැන්වලම තමයි ගාල් කරලා තියෙන්නේ. නේද? ඒ බැඳලා තියෙන තැන්වලම තමයි මේ විදිහට තියලා තියෙන්නේ. හරියට ආහාර පාන ගැන සොයා බැලීමක් නැහැ. ඉතින් අන්නේ ඒ ආකාරයෙන්ම මටත් මෙහෙම කරලා තියෙනවා. මමත් හරියට දැන් මේ ඒ විදිහට අත්හැරපු අශ්වයෙක් වගේ. වයෝවෘද්ධ අශ්වයෙක් වගේ. ඒ වගේම පරිභෝග ධනේ නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා. දැන් ඔන්න පරිභෝජනයට එක්රැස් කරපු ධනය මේ දරුවෝ බෙදා හදාගෙන එයාට දීලා දෑවැදි දෙනවනේ නේද? ඒ වගේම දායාද දෙනවනේ. ඒ දායාද දුන්නාට පස්සේ ආපහු දෙන්න දෙයක් නැහැ. දෙන්න දෙයක් නැහැ කියලා දැනගත්තට පස්සේ ඒ දරුවෝ විසින් පියා ඒ විදිහට බැහැර කරනවා. එහෙමයි. යන්න කියලා බැහැර කරනවා. ඒ විදිහට බැහැර කරපු නිසා ආහාර පාන
හරියට වෙලාවට නැති නිසා එහෙමයි. මොකද කරන්නේ? අහල පහල ගෙවල් වලට ගිහිල්ලා තමයි මේ කෑම ටික හොයාගන්නේ. ඉතින් හරියට ඒකට කියන්නේ මේ පර ගෙවල සිඟයි. අනුන්ගේ ගෙවල් වල ඒ විදිහට යාචකෙක් විදිහට හැසිරෙනවා. එහෙමයි. ඉතින් ඔන්න තුන්වෙනි ගාථාවේ ওই විදිහට අර පිරිස ඉස්සරහා දැම්මේ පිරිස ඉස්සරහා කියන්න ඕන විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඊළඟට හතරවෙනි එක මාගේ යම් ඒ පුත්‍රයෝ නොකී කරුද ඔවුන්ට වඩා මට මේ සැරෑටියම ශ්‍රේෂ්ඨයි. දැන් මට තියෙන්නේ මම පාවිච්චි කරන සැරෑටිය මේ සැරමිටි තමයි මට තියෙන්නේ. එහෙමයි. නේද? ඒ සැරමිටිය මගේ දරුවන්ට වඩා වටිනවා. එහෙමයි. ඊතර මගේ ළඟින් ඉන්නේ. එහෙමයි. නේද? ඊතර මගේ ළඟ දෙන්නේ රුකුලක් දෙන්නේ. දැන් ඔන්න ඒ රුකුළු දෙන විදිහේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ සැරෑටිය සැඩ ගොනුකුදු වලකයි. බොහෝම ඉදිරියෙන් එන මේ සැර ගොන්නු ඉන්නවනේ. එහෙමයි. නේද? ඒ ගොන්නුත් වලකන්න පුළුවන් මේ සැරෑටියෙන්. එහෙමයි. එතකොට ඒ සැරෑටියක් අතේ තියාගෙන එන යම් කිසි පුජ්‍යලයක් දැක්කට පස්සේ ඒ සත්තු දන්නවා සතු ලං වෙන්නේ නැහැ. එහෙමයි. මේකෙන් තලයි පෙලයි කියලා මේ විදිහට සතු ලං වෙන්නේ නැහැ. එහෙමයි. ඒක ඒ වගේ මේ වැලිත් සැඩ බල්ලකුත් වලකයි. එතකොට අර හරක් බල්ලෝ නේද? ඒ විදිහට සැර බල්ලෝ ඉන්නෝනේ. දැන් ඔන්න ඒකට හේතුව තමයි දැන් මේ බමුණා අනිත් අයගේ ගෙවල් වලට ගිහිල්ලා නෙමෙයි ආහාර පාන ටික හොයාගන්නේ. එහෙමයි. ඉතින් අනිත් අයගේ ගෙවල් වලට යනකොට ඒ ගෙවල් වල ඉන්න සැර බල්ලෝ එහෙමයි. නේද? සැර ගොන්නු සැර බල්ලෝ ඉන්නවනේ. එහෙමයි. ඉතින් ඒ විදිහට මේ ඒ සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සැරාටිය නිසා. එහෙමයි. මේ සැරමිටිය නිසා. අඳුරේ පෙරටු වෙයි. ඉතින් දැන් වයසට ගිය නිසා අඳුර වැටිගෙන එනකොටම මගේ දැස් පේන්නේ නැහැ. ඔබ මෙහෙම කියන්න. එහෙමයි. කියලා දැන් මතක් කරන්නේ. අඳුරට මඟ කියනවා මේ සැරාටිය. එහෙමයි. ඒ වගේම ගැඹුරු දියෙහි පිහිට ලබයි. පැකිලි දණ්ඩෙහි අනුභවයෙන් නැවත පිහිටා සිටී. එතකොට තවත් බුදුරජාණන් දේශනා කළා මේ විදිහට කියන්න කියලා. අර දරුවන්ට වඩා මේ සැරෑටියේ පිහිට වෙනවා නේද? දැන් ඇලක් දොලක් එකකින් ඉගොඩ වෙනකොට ඇලෙන් දොලෙන් ඉගොඩ වෙනකොට කවුරුත් දැන් මේ දරුවෝ නැහැ. එහෙමයි. දරුවෝ ළඟ නැහැ. කවුරුත් පිහිටන නැහැ. එහෙමයි. නමුත් මේ සැරාටියේ තමයි වතුරේ ජලයේ ගැඹුර කියලා දෙන්නේ. එහෙමයි. කොච්චර ගැඹුරුද කියලා නේද? එහෙමයි. ඊළඟට ගොඩට එනකොට මේ තැන් වලින් ගොඩට වෙන්න ඕනේ කියලා ඒ විදිහට ඒ තොටු පොලේ තියෙන ස්වභාවය කියලා දෙන්නේ මේ සැරාටිය. එහෙමයි. ඒ තරම් ප්‍රයෝජනවත් දරුවන්ට වඩා මේ සැරෑටි. සැරාටිය. ඉතින් මට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ සැරාටිය විතරයි. එහෙමයි. නේද? ඉතුරු වෙලා තියෙන සැරාටිය විතරයි කියලා අර හැමෝම ඉන්න තැන කියන්න කියලා එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ගාථා 5ක් දේශනා කරා. එහෙමයි. ඉතින් මේ විදිහට මේ හොඳට මතක තියාගත්තා. ඉක්බිති ඒ බමුණු සහ මහාසාල් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපේ මේ ගාථා ඉගෙන සභාවේ මහජනයා රැස් වූ කල්හි පුතුන්ද හිඳගත් කල්හි කීය. දැන් එතකොට අපි දන්නවා යම් කිසි උත්සව අවස්ථාවක් වුණාම ගමේ නේද? ගමේ මගුලක් කව මගුලක් සිද්ධ වුණාම පිරිස එකතු වෙනවා. එහෙමයි. ඉතින් මේ පිරිස එකතු වුණාට පස්සේ හොඳට බලාගෙන හිටියා ඒ පිරිස එකතු වෙනකොට ඒ මගුලක් කව මගුලක් වුණාට පස්සේ දරුවොත් එනවනේ ගෙදරට. එහෙමයි. නේද? දැන් දරුවොත් වාඩි වුණාට පස්සේ දැන් මෙතනදී මතක් කරන්නේ මේ නැගිටලා ඉන්න වෙලාව නෙවෙයි හොඳට වාඩි වුණාට පස්සේ. එහෙමයි. නේද? වාඩි වුණාට පස්සේ මේ විදිහට කියන්න කියලා ඔන්න අර දැන් සූත්‍රයේ පෙළේ සඳහන් වෙනවා අර ගාථා පහම නැවත මතක් කරලා. එහෙමයි. කියන්නේ දැන් මේ වාඩි වුණාට පස්සේ මේ ගාථා ටික මේ විදිහටම මේ
මහාසාල බමුණ අර පිරිස ඉස්සරහ කියනවනේ. එහෙමයි. ඒ කියනකොට නැවත මේ ගාථා ටික සඳහන් වෙලා තියෙනවා. එහෙමයි. ඉතින් මේ විදිහේ කිව්වට පස්සේ ඉක්බිති පුත්‍රයෝ මේ කතාව අහගෙන ඉඳලා මේ දුක්බර කතාව පියාගේ දුක්බර කතාව එහෙමයි. අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඉක්බිති පුත්‍රයෝ ඒ බමුණු මහසල්හු ගෙට පමුණුවා. නාවා වෙන වෙන වස්ත්‍ර යුග්මයක් පිදූහ. එතකොට ඉක්මනටම අර පිරිස ඉස්සරහින් අරගෙන ඇවිල්ලා නේද මම ලැජ්ජාවට පත් කරන්න එපා අපි ලැජ්ජාවට පත් කරන්න එපා කියලා. එහෙමයි. ඉක්මනට මොකද කළේ? ගෙට අරගෙන හොඳට නාවලා ඊළඟට වස්ත්‍ර යුග්මයක් වෙන වෙනම පිදුවා කියලා කියනවා. ඒ කියන්නේ මාරු කර අඳින්න කියලා නැප් කියන්නේ ඒකට. එහෙමයි. නේද? එහෙමයි. එක යුග්මයක් කිලිරුණාට පස්සේ අනිත් යුග්මය පාවිච්චි කරනවා. එහෙමයි. ඒ විදිහට දැමුණ යුග්මයන් දෙකක් ඔන්න ඒ තාත්තට දුන්නා. මේ බමුණට දුන්නා. ඒකලේ බමුණු මහසාල්තේ මේ එක් වස්ත්‍ර යුග්මයක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ. බලන්න. නේද? එහෙමයි. ඉතින් එළඹ වස්ත්‍ර යුග්මයක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වුණා. දැන් අර වෙනදට වඩා සතුටුයි. එහෙමයි. නේද? අර දුක්බර ස්වභාවයේ පහව ගිහිල්ලා දැන් අලුත් ඇඳුම් ඇඳලා නේද? දැන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නේ බමුණු මහසාල්තේ මේ භාග්‍යවතුන් වහන්සේට මේ කීය. භවත් ගෞතමීනි අපි බමුණු වෙමු. ඇදුරු ධනය සොයම්හ. මාගේ ඇදුරු වූ භවත් ගෞතමයන් වහන්සේ ඇදුරු ධනය පිළිගන්නාසේක්වා. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා පිළිගෙන වදාළසේක. දැන් ඔන්න බමුණන්ට නියම වෙලා තිබුණේ එහෙමයි. ඒ විදිහට මේ ඉගැන්වීමේ කටයුතු කරන්න. නේද? එහෙමයි. ඒ ගමේ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කරන්නේ බමුණන් විසින්. එහෙමයි. ඉතින් අර අපි කියන්නේ ආචාර්යවරු නේද? ආචාර්යවරු ගුරු ඒ විදිහට ඒ කටයුත්ත කළේ ආචාර්ය කටයුත්ත කළේ බමුණන් විසින්. එහෙමයි. ඉතින් බමුණන්ගේ ස්වභාවයක් තියෙනවා. එතකොට එහෙම මේ දැන් ඉගැන්වීම කටයුතු කරන්නටත් තවත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ඕන. ඒ නිසා අපි ඒ තුටු පඬුරු එහෙම නැත්නම් ගුරු පඬුරු පූජා පරිත්‍යාග කරන්න අපි එකතු කර ගන්නවා. ගුරු පඬුරු එකතු කර ගන්න. එහෙමයි. ඒක සාමාන්‍යයෙන් බමුණන්ගේ ස්වභාවය කියලා තමයි බමුණයි වෙලාවේ මතක් කරන්නේ. එහෙමයි නේද? ඒ නිසා මට දැන් මගේ ඇදුරුතුමා භාග්‍යවතුන් වහන්සේනේ. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේට මට කියලා දුන්නේ එහෙමයි. මේ මෙහෙම විදිහට කරන්න කියලා. නේද? ඉතින් මර ගාථා පහක් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අර දරුවන්ගේ හිත සානුකම්පිත විදිහට හිත මොලොක් වන විදිහට නේද? එහෙමයි. අනුකම්පාව දිනා ගන්න විදිහට එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ ගාථා කීපයක් ගාථා පහක්ම දේශනා කරානේ. එහෙමයි. ඉතින් මේ කළගුණ සැලකීම මේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මොකද කළේ? භාග්‍යවතුන් වහන්සේට අර ලැබෙච්ච වස්ත්‍ර යුගලයන් දෙකෙන් එක යුග්මයක් පූජා කළා. එහෙමයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ දන්නවා දැන් මේ බමුණාට වස්ත්‍ර යුග්මයන් දෙකයි තියෙන්නේ. එකක් මාරු කරන්න බෑ මට පූජා කළොත් එහෙම. එහෙමයි. නේද? එහෙමයි. මට පූජා කළොත් එහෙම මේ නැවත පරිහරණය කරන්න බෑ. එහෙමයි. නමුත් මේ ඇඳුමට වඩා වටිනවා. නේ? මේ ඇඳුමට වඩා වටිනවා ඒ බමුණාගේ ගුණය. එහෙමයි. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමේ ආනිසංසය
ඉදිරි ආත්මභාවයන් වලදී මේ ආත්මභාවයේදීත් ඉදිරි ආත්මභාවයන් වලදීත් වස්ත්‍රයන් ලබන්නට වගේම ඒ වගේම වර්ණය ආදී ආනිසංස ලබා ගන්න මේක මේ බමුණාට උපකාර වෙනවා. ඒ නිසා අනුකම්පාවෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ පිළිගෙන වදාරා. ඒ වස්ත්‍රයන්. ඉක්බිති බමුණු මහසහල් තෙමේ භාග්‍යතුන් වහන්සේට මේ සැලකරියේ. භවත් ගෞතමයන් වහන්සේ ඉතා මැනවි. දැන් තවත් අර සතුටු විය යුතු කතා සාකච්ඡා කරලා ඊළඟට දැන් ඔන්න පින් අනුමෝදන් වෙලා එහෙමයි නේද? පින් අනුමෝදන් වෙලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත්තා. පැහැදීම ඇති කරගත්තා කියලා කියන්නේ අචල ශ්‍රද්ධාව ඇති කරගෙන උපාසකයන් තිසරණ සරණ ගිය උපාසකයෙකු කොට දරණසේක්වා කියලා මේ බමුණා භාග්‍යතුන් වහන්සේ හමුවේ තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා කියලා තමයි සහන් මේ පෙළේ සඳහන් වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවන් සවන වැකෙද්දී දැනෙන්නේ භාග්‍යවතුන් වහන්සේ තුන්කල් දක්නා නුවණින් නේද මේ ධර්මතාවයන් අපට පැහැදිලි කර දී තියෙන්නේ කියලා. අද සමාජය ගත්තහමත් මෙවැනි කතාපුවත් ඕනෑ තරම් අපිට අහන්න දකින්න පුළුවන්. එනිසාම මටත් කවියක් මතක් වුණා. එක අම්මා කෙනෙක් කියනවා බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. මෙන්න මේ විදිහට කියන අම්මලා තාත්තලා බොහෝමයක් ඇති අද කාලෙත් අපි අතර. දරුවන්ට අප්‍රමාණව තමන්ගේ ආදරය සෙනෙහස තමන් සතු සියලුම වත්කම ලබා දීලා නමුත් දරුවන්ගෙන් පෙරලා ඒ සෙනෙහස නොලැබෙන මව්වරු පියවරු ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. ඉතින් එවැනි අම්මලාට තාත්තලාට හොඳ ආදර්ශමත් කතාවක් ඒ වගේම එවැනි දරුවන්ට බොහෝ පූර්වාදර්ශයක් ගෙනෙන කතාවක් නැවත තමන්ගේ දෙමව්පියන් ගැන හිතලා බලන්න මේ කතා පුවත මේ සූත්‍ර දේශනාව මහාසාල සූත්‍ර දේශනාව ඊටාම වැදගත් සූත්‍රයක් විදිහට අපි හඳුන්වන්නට කැමතියි. නායක ස්වාමීන් වහන්සේ මට හිතෙනවා සූත්‍ර පෙළට වඩා වැඩි යමක් අටුවා දේශනාව තුලත් ගැබ්ව ඇති කියලා. අපි කැමති ඒ පිළිබඳවත් ඔබ වහන්සේගෙන් විමසන්න. ඔව් ඇත්තටම මේ සූත්‍ර දේශනාවේ පෙළේ සඳහන් වන ඊටාම වටිනා කාරණා කියන්නේ අංග සම්පූර්ණ සූත්‍ර දේශනාවක් හැටියට පෙළේ සඳහන් වන මේ සූත්‍ර දේශනාවේ අදහසත් අර්ථයත් පෙළට අනුව හැමෝටම පැහැදිලි වෙනවා. එහෙමයි. අඩුවක් නැතුව පැහැදිලි වෙනවා. එහෙමයි. නමුත් අටුවා දේශනාව තුළ තවත් විස්තරයක් තියෙනවා. අපි බලමු කොහොමද මේ විස්තරය කියලා. ලෝකෝ ලෝක පාපුරනෝ උත්තර සඳහන් වෙනවා මේ ජරාවට මහලු බවට පත් වූ දි รา ගිය වස්ත්‍ර ඇති ඒ බමුණු තෙමේ උපසංකම කුමක් නිසා අසලට පැමිණියේද ඔහුගේ නිවසේ 8 ලක්ෂයක් ධනෙ තිබින. දැන් පෙළේ සඳහන් වෙන්නේ නැති විස්තරය දැන්. ලක්ෂ 8ක් 8 ලක්ෂයක් ධනෙ තිබුණා කියලා කියනවා ඒ බමුණගේ ගෙදර. හේ පුතුන් සිව් දෙනාට ආවාහ කොට ලක්ෂ 4ක් දුන්නේය. දැන් 4 දෙනාටම ඔන්න ලක්ෂය බැගින් දුන්නා. එහෙමයි. ඉක්බිති ඔහුගේ බැමිණිය කාලක්‍රියා කළ පසු දැන් ඔන්න බමුණගේ බැමිණිය කාලක්‍රියා කළා. එහෙමයි. කාලක්‍රියාට පස්සේ පුත්‍රයෝ මෙසේ සාකච්ඡා කරගත්තා. දැන් ඔන්න දරුවෝ කතා කරගන්නවා දැන් අම්මා නැති වුණාට පස්සේ මෙහෙම වෙයි කියලා හිතුවා. කොහොම වෙයි කියලා. ඉදින් අනෙක් බැමිණියක ගෙන ඉන්නේ නම් ඇගේ කුස තුල දරුවක ඉපදීම් වශයෙන් පවුල කැඩියයි. තාත්තා එහෙමයි. අම්මා නැති වුණාට පස්සේ තව අම්ම කෙනෙක් ගියේ. එහෙමයි. නේද? එහෙමයි. ඊට පස්සේ ඔන්න ළමයිත් හැදේ. එහෙමයි. ඒතර මේ පවුල
කැඩිලා යනවා. ඒකට ඒ අපේ පවුලට අයිති වෙන්නේ නැහැ. ඒ පවුලට තමයි අයිති වෙන්නේ. එහෙමයි. මේ ධනෙ අයිති වෙන්නේ. එහෙමයි. දැන් ඉතුරුලා තියෙන තව ලක්ෂ 4යි. එහෙම තියෙනවනේ සහන අදට. එහෙමයි නේද? අපි ඔහුට පියාට සලකමු. මොන දැන් කපටිකමට. නේද? එහෙමයි. ඔන්න කතා වුණා. දැන් ඔන්න අපි ඔන්න තාත්තා මෙහෙම වෙන්න ඉස්සෙල්ලා අපි දැන් සලකමු. එහෙමයි. ඔවුන් 4 දිනම ප්‍රණීත වූ ආහාර ඇඳුම් පැළඳුම් ආදියෙන් උපස්ථාන කරන්නා වූ අත්පා සම්බාහන ආදීද කරති. එහෙමයි. වැඩියමක් කරනවා දැන්. එහෙමයි. නේද? ආහාර පානව දෙනව පමණක් නෙවෙයි. ළඟ ඉඳගෙන අත මිරිකනවා, කකුල මිරිකනවා නේද? එහෙමයි. සම්බාහනය කරනවා. එතකොට එහෙම සලකා එක් දිනක් දහවල නිදා සිට නැගිට සිටියහුගේ අත්පා මිරිකමින් තනිව ගිහි වාසය කිරීමේ විපාක නිසා අපි මේ සැටියෙන් දිවි ඇති තෙක් උවටන් කරන්නේ මොයි ඉතිරි ධනයත් අපට දෙනු මෙයි ඉල්ලා සිටියහ. තාත්තට අපි ඉදිරියටත් අපිත් එක්ක හිටියොත් නේද? එහෙමයි. අපිත් එක්ක හිටියොත් තාත්තට අපි මේ විදිහටම සලකනවා. එහෙමයි. ආහාර පාන ටිකද නේද? එහෙමයි. දැන් මේ සම්බාහනීකරණයවද එහෙමයි. කිසිම කරදරයක් නැතුව අපේ ගෙදර ඉන්න පුළුවන් මෙහෙම කරන්න. දැන් මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ තාත්තට මේ විදිහේ සැප විඳින්න පුළුවන් වෙන්නේ අපිත් එක්ක හිටියොත් නේ. එහෙමයි. බ්‍රහ්මණයා යලිත් එක් අයෙකුට ලක්ෂය දී තමාට අඳින පෙරවන වස්ත්‍ර පමණක් ඉතිරි කර සියලු උපභෝග පරිභෝග වස්තු 4 කොටසක් කර පවරා දුන්නේය. දැන් අර ලක්ෂ 4 විතරක් නෙවෙයි. එහෙමයි. ගෙදර තිබුණු අනිත් උපභෝග පරිභෝග වස්තු තියෙනවනේ. නේද? හරක බානද හැමදේම. ඒ හැම දෙයක්ම කොටස් 4කට වෙන් කරලා එහෙමයි. අරු දරුවා 4 යනට බෙදලා දුන්නා. ඉතුරු කරගත්තේ ඇඳිවත විතරයි. එහෙමයි. කියන්නේ ඇඳිවත? එහෙමයි. ඇඳිවත විතරයි ඉතුරු කරගත්තේ. දැන් විශ්වාසයක් ඇති කරගත්තනේ මේ දරුවෝ මේ විදිහට සලකනවා කියලා. එහෙමයි. නේද? පොරොන්දුවත් උනානේ. එහෙමයි. වැඩිමහල් පුත්‍රයා ඔහුට කිහිප දිනක් උපස්ථාන කළේය. මොන ලොකු පුතා කිහිප දිනක් උපස්ථාන කරා. එහෙමයි. ඉක්බිති එක් දිනක් ස්නානය කොට පැමිණෙන ඔහුට නාල ගෙට එනකොටම දොරටුවෙහි සිට ලේලිය මෙසේ පැවසුවාය. ඔන්න ලේලිය ලොකු පුතාගේ නෝනා. එහෙමයි. මෙහෙම කියනවා. කිම ඔබ විසින් වැඩිමහල් පුතාට 100ක් හෝ 1000ක් හෝ වැඩියෙන් දී තිබේද? සියල්ලටම ලක්ෂ 2 දුන්නා නොවේද? ඇයි අනිත් පුතාලාගේ ගෙවල් වලට යන්න පාර දන්නේ නැද්ද? හේ වසලී නැසවයි කිපි වෙනත් පුතුකුගේ නිවසට ගියේය. ඔන්න ඉතින් ඒ ලේලිලත් මේ කටවාගෙන හිටියේ නෑ. එහෙමයි. නේද? තාත්තා මේ වසලී කියලා බැනලා තරහ ගිහිල්ලා කිපිලා නේද? දැන් මේ බොරුවක් නේ කිව්වේ. ලේලිය කිව්වා මේ අපිට ලක්ෂය ගානේ තමයි දුන්නේ. අනිත් අයට ලක්ෂ 2 ගානේ වගේ දෙන්න ඇති. එහෙමයි. නේද? ඒ විදිහට දෙන්න ඇති කියලා දැන් ඔන්න දැන් අර දරුවෝ 4 දෙනාටම එක විදිහටම දුන්නා කියලා දරුවෝ 4 දෙනා බොරුවටනේ දැන් පිළිගන්නේ නැත්තේ. එහෙමයි. ලක්ෂය ලැබුණේ ඉතුරු අයට මේ ලක්ෂ 2 දෙන්න ඇති. එහෙමයි. කියලා බොරුවට කිව්වා. එහෙම කියලා මේ ගෙදරින් එළවුවා. එළවනකොට මොකද කළේ මේ ඒ බමුණා ඒ ලොකු ලේලියට තරහ ගිහිල්ලා වසලි කියලා බැනලත් නේද? එහෙමයි. ගෙදරින් අනිත් පුතා ගෙදරට ගියා. ඉන් දින කීපයකට පසුව මේ උපක්‍රමයෙන්ම ඒ නිවසිනුත් එළවා දමන ලද්දේය. ඒ උපක්‍රමයෙන්ම ওই විදිහටම කියලා ඒ ගෙදරනුත් එළවනවා. මෙසේ එක ගෙදරකද ඇතුළු වීමක් නොලබන්නේ සුදුමැලි ගත සහිතව
පැවිදි බව ලබා භික්ෂාව පිණිස හැසිරීමෙන් කාලය ඇවෑමෙන් ජරා ජීර්ණ වූයේ දුර්භෝජන දුකසේ කෑම්වීම ලබා ගැනීම දුක්ඛසෙය්‍යා දුක් ගැහැට ලැබෙන නිදා ගැනීම මගින් මලානික වූ සිරුරු ඇත්තේ ආහාර පිණිස සැරිසරන්නේ ඇවිදි පිලෙහි හිඳගන්නේ නින්දට වැටි නැගිට සිටිමින් තමන් දෙස බලා පුතගුගේ පිහිටක් නොදකිමින් මෙසේ සිටීය. ගෞතම බුදුරජාණන් වහන්සේ රැවීමක් නැති පැහැදිලි මුහුණක් ඇති සරලව කතා කරන පහසුවෙන් කතා කළ හැකි පිළිසඳරෙහි දක්ෂ කෙනෙකු වනසේක. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පිළිසඳරක් ලැබීමට හැකි වන්නේ නම් ඇඳුම් පෙරවීම පසක තබා භික්ෂා භාජන පමණක්ගෙන බුදුරජාණන් වහන්සේ යම් තැනක එතනට පැමිණියේය. එතකොට පාත්‍රයක් වගේ එකක් අරගෙන නේද? එතකොට භික්ෂාව ලැබුණත් එකයි නැතත් එකයි, ආහාර ලැබුණත් එකයි නැතත් එකයි. එහෙමයි. නේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට කතා කරන කෙනෙක්. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පිළිසඳරත් මට වටිනවා. කතා බහත් මට වටිනවා. එහෙමයි. නේද? එහෙම කියලා මේ භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ. එහෙමයි. දාරේහි සමුච්චගරා නික්කමෙන්ති මා සතු සියල්ලගෙන මාගේ නිර්ධන භාවයේ දැන තමන්ගේ බිරියන් සමග කුමන්ත්‍රණය කොට මාගෙදරින් එළවා ගනිති. ඔන්න භාගතුන් වහන්සේට ඔය අර කියපු දුක් ගැහැට මතක් කරනවා. එහෙමයි. නන්දිස්සං සන්තෝෂයටපත් වූයේ සතුටු වූයේ ප්‍රමුදිත වූයේ විය. මෙතන සඳහන් වෙනවා වෘද්ධියක් දියුණුවක් පැතීය. දැන් භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අර මතක් කළේ මේ මට දැන් භාගතුන් වහන්සේ පිහිට වෙයි කියලා. ඊළඟට යම්සේ සුනකයෝ රංචු වී බුරමින් ඌරන් වලක් වද්ද. ඒතර අර මේ ඌරන්ගෙන් ඌරු එනකොට අර බල්ලෝ එකතු වෙලා රංචු එකතු වෙලා එතකොට ඒ අය ඌරන්ගෙන් වැළකීම සඳහා එක උපක්‍රම කරනවා. එහෙමයි. සරපරුස ලෙස හැසිරෙනවා. ඒ වෙලාවට යලි යලිත් මහ හඬක් නගද්ද එසේ දරුවන් සමග මට බොහෝ දේ කියා මා හඬද්දීම එළවා දැමූහ යනු අර්ථයයි. එතකොට මේ හඬද්දීම තමයි එළවලා දාන්නේ. මෙහෙමයි. නේද? තාත්තා එහෙම යනකොට හඬද්දීම ගෙවල් වලින් එළවලා දානවා. ඊළඟ සඳහන් වෙනවා අසත්පුරුෂ වූ ලාමක වූ පුත්‍ර වේශයෙන් වයස් අවදි 3 ගිය කල්හි පස්වීම වයසේ සිටින මා ඒ විදිහට අත්හැර දමති. එතකොට දැන් සාමාන්‍යයෙන් තලත් යන වයසේ තමයි මේ වයස. එහෙමයි. නේද? ඒ කියන්නේ වැහැරීමටපත් උනේ අර දරුවන්ගේ නොසැලකීම නිසානේ. එහෙමයි. නේද? එහෙම නැතුව දැන් ඒකනේ බියක් ඇති කරගත්තෙත් අර ලොකු පුතා ඇතුළු බියක් ඇති කරගත්තේ මේ නැවත මේ පුංචි අම්ම කෙනෙක් ගෙනවොත් එහෙම අපිට මේ තියෙන ටිකක් නැති වෙනවා කියලා. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් අන්න ඒ වගේ වයසක හිටියේ මේ එහෙමයි. බමුණා. ප්‍රයෝජන අත්හැර දමන ලද අශ්වය යම්තාක් තරුණ ජව සම්පන්න වේද එතෙක් ඔහුට නානා රස වූ ආහාර දෙත්. දිරාගිය ඒ විදිහට නුසුදුසු වූ අශ්වයා පාවිච්චියට නුසුදුසු වූ අශ්වයා ඉන් අසු බැහැර කරත් අවසන් වයසේදී ඒ පැවැත්ම නොලබයි. එළදෙනුන් සමග කැලයෙහි වියලි තන කමින් සැරිසරයි. ආන බලන්න. එහෙමයි. නේද?
දැන් එතකොට අර අපි දැකලා තියෙනවනේ එහෙම මේ වයසට ගියේ එහෙම විදිහට අශ්වයන්ගේ ස්වභාවය. එහෙමයි. අර එළදුනුන් එක්කම තමයි ගිහිල්ලා මේ ආහාර බුදින්නේ නේද? ඒ විදිහට. ඒ අශ්වය යම්සේද එසේ මහලු කාලයේදී පැහැරගත් ධනය හේතුවෙන් මාවැන්නකු ද ප්‍රයෝජනට නොසුදුසු වේ. මමත් ඒ විදිහට ප්‍රයෝජන නැති කෙනෙක් බවට පත් වෙනවා. බාලයාගේ පියා වූ මහල්ලා අන්ගෙවල සිඟයි. ඒ විදිහට කියන ලද්දේමය. යම් කෙනෙක් මාගේ පුතු වෙද්ද අකීකර වූවෝ යටහත් ගති පැවතුම් නොමැති වූවෝ ඔවුන්ට වඩා ඒ විදිහට මේ සැරෑටිය ශ්‍රේෂ්ඨයි කියලා. එහෙමයි. ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. ඒ විදිහට තමයි ගාථාවල අදහස් බවට පත් වෙන්නේ නේද? එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා ඒ සැරෑටිය තමයි හැමතැනකම පෙරටු ගමන් කරන්නේ. එහෙමයි. මට ඉස්සෙල්ලා සැරෑටිය ඉස්සරහින් තියෙනවා. එහෙමයි. ඒතකොට සැරෑටිය තමයි මට මතක කියන්නේ. පෙරටු කොට යාම පහසුවට හේතු වේ යන අරුතයි. ඊළඟට සඳහන් වෙනවා ජලයට බැස යන කල්හි ගැඹුරු දිහි පිහිටක් ලබයි. එතකොට ගැඹුරු දිහි පිහිට වෙන්නේ මේ යෂ්ටිය. එහෙම නැත්නම් සැරටිය. එතෙන් සඳහන් වෙනවා ඊළඟට ඒ ආකාරයේ බ්‍රාහ්මණයාගේ රැස්වීම දිනයේ පුතුන් සියලුම අලංකාරයෙන් සැරසී ඒ සභාවට ඇතුළු වී බ්‍රාහ්මණයන් මැද මාර්ග වූ අසුන්වල වාඩි වී සිටියේදී එතකොට අර දරුවෝ එහෙමයි. උත්සව අවස්ථාවට එන්නේ මේ සාමාන්‍ය විදියට නෙවෙයිනේ. එහෙමයි. දැන් තාත්තගේ ධනයම විය පැහැදම් කරලා නේද? එහෙමයි. මේ බමුණාගේම ධනයම විය පැහැදම් කරලා බොහොම උජාරුවට ඇවිල්ලා ඇඳුම් පැළඳුම් හොඳට ඇඳලා එහෙමයි. ඇවිල්ලා ඉතින් අර මේ වටිනා අසුන් වල වාඩි වෙලා ඉන්නවා. සභාවේ වටිනා අසුන් වල වාඩිලා ඉන්නවා. දැන් මෙතනදී මේ හොඳට ධනෙ තිබුණු බමුණගේ මේ දරුවෝ තාත් උසස්නේ. එහෙමයි. ඒතකොට ඉතින් අර ගෙවල් වලට ගියාට පස්සේ උසස් අසු තමයි දෙන්නේ. එහෙමයි. නේද? අන්න රාහවලාගේ ගෙදර මේ ඇවිල්ලා ඉන්නවා. එහෙමයි. කියලා මේ අනිත් අයත් මොකද කරන්නේ? ඒ අයට ලොකු අසුන් දෙනවා. එහෙමයි. ලොකු අසුන් දෙනවා. ඊළඟට මේ මට සුදුසු කාලයයි. ඒතකොට දැන් ඔන්න මට කියන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මගේ කට එහෙමයි. මේ අවශ්‍ය ගන්න දැන් කාලේ හරි. එහෙමයි. ඊළඟ දැන් ඔන්න බලනවා. සභා මැද පිවිස අත උස්සා අත තිස්වා කියලා කියනවා. එහෙමයි. නේද? තමන්ගේ අවධානය යොමු කරගන්න. එහෙමයි. හැමෝටම පේන විදිහට අත උස්සලා බවත්නි මම ඔබලාට ගාථා කීමට කැමැත්තෙමි කියන කල්හි අසනු මැනවි කියා බ්‍රාහ්මණයේ කියනු අසුමේ පවසන ලද්දේ සිටගෙනම කීය. දැන් ඔන්න මේ සභාව මැද කියනකොට ඒ පුතුන් හැර අනිත් හැමෝම කියන්නේ නැතිනේ කියන්න කියලා. එහෙමයි. දැන් ගමේ අය දන්නවනේ දැන් මේ බමුණට සලකන්නේ නැහැ කියලා. එහෙමයි. නේද? එහෙමයි. සලකන්නේ නැහැ කියලා දන්නවා. ඒ නිසා දැන් මේකට තමයි සැලසෙන්නේ කියලා ඒ ගමේ දැනගෙන ඔන්න කියන්න ඉඩ දෙනවා. එහෙමයි. දැන් ඔන්න අවස්ථාව ගන්න කියලා දැන් ඔන්න ඉඩ දෙනවා. ඒ සමෙහි යමෙක් මව්පියන් සන්තකදී කමින් මව්පියන් පෝෂණය නොකරත් නම් ඔහු මරා දැමිය යුත්තේ යයි මිනිසුන්ගේ සිරිතක් වේ. ඔන්න දෙමාපියන්ට සලකන්නේ නැත්නම් ඒ දරුවෝ හරි මරන්න වටිනවා. එහෙමයි. නේද? එහෙමනේ කියන්නේ. එහෙමනේ කියන්නේ. තියන්න වටින්නේ නැහැ නේද? ඒ විදිහට කියනවා. එහිනේ බ්‍රාහ්මණ පුත්‍රයෝ පිය පා මුල වැඳ වැටි පියාණනි. පියාණනි අපේ ජීවිතයේ දින මැනවි. නිල්ලා සිටියා කියලා කියනවා. දැන් අර මිනිස්සු ප්ලාස්ටි දැන් මේ සලකන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ
මේ තරම් දුකටපත් වෙලා මේ තරම් අසීරු තත්ත්වයටපත් වෙච්ච තාත්තා අපිට මේ දුක කියන්නේ නාවේ. එහෙමයි. ඒ නිසා අනිත් අය මොකද කරේ මේ තියන්න වටින්නේ නැහැ කියලා ගහන්න මේ සරසුණා. එහෙමයි. එතකොට දැන් වැඳ වැටිලා තාත්තා දිහාට වැඳ වැටිලා අනේ අපිට දැන් ජීවිතේ දෙන්න. සමා වෙලා අපිට ජීවිත අපි බේර ගන්න අපිට ජීවිතේ දෙන්න කියලා. එහෙමයි. ඒ තරම් දැන් අපිට මෙතන පැහැදිලිව මේ නිකන් සාමාන්‍ය විදිහට නෙවෙයි සහන්. එහෙමයි. ආය ඒ මිනිස්සු මරනවා කිව්වොත් මරනවා. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේ ස්වභාවයක් නේ තියෙන්නේ. එහෙමයි. ඉතින් ආන්නේ නිසා එහෙම නැත්තම් මේ තරම් බිය වෙන්න හේතුවක් නැහැ නේ. එහෙමයි. එතරම් බියටපත් වෙන්න හේතුවක් නැහැ ඒ දරුවෝ. එහෙමයි. නේද? එහෙම නැගිටලා යන්න තිබුණානේ. එහෙමයි. නේ? ආය නැගිටලා යන්නවත් ඉඩ තියන්නේ නැහැ ඒ දරුවෝ. මේ ගමේ මිනිස්සු. එහෙමයි. ඒ නිසා මේකට බය වුණා. ඔහු පිය හදවතේ දරුවනට ඇති මුදු බව නිසා දරුවන්ට තියෙන මුදු බව නිසා පින්වත්නි මාගේ දරුවන් නොනසව. මගේ දරුවන්ට හානියක් කරන්න එපා. ඔව්හු මා පෝෂණය කරන්නාහු යයි කීය. ඊට පස්සේ මේ ඒ අය මම පෝෂණය කරයි කියලා. එහෙමයි. කිව්වා. ඉක්බිති මිනිස්සු ඔහුගේ පුතුනට මෙසේ කීය. බවත්නි ඉඳින් අද පටන් පියාට හොඳින් නොසලසන්නාහු නම් ඔබලා ඝාතනය කරන්නෙමුයි. බියපත් වූ ඔහු පියා නිවසට ගෙන ගොස් සැලකූහ. දැන් මර බියෙන් නේද? දැන් දන්නවා මේ සැලකුවේ නැත්තම් කියන්න කියලා කියනවා. එහෙමයි. ඊට පස්සේ සැලකුවා කියලා කියන. එය දැක්වීම පිණිස අතකෝතං බ්‍රහ්මන මහා සාලං ආදී කියන ලදී. එහි නෙත්වා පීඨයෙහි ආසනයෙහි හිඳුවා තමන්ව උසුලාගෙන ගියහ. අර ආසනයක තියාගෙන එහෙමයි. උසුලාගෙන ගියා කියලා කියනවා. ඊළඟ සඳහන් කරනවා ශාරීරියේ තෙල් ගල්වා සුවඳ කුඩු වලින් නැගුලා නෑවුහ. ඔන්න සබන් ගාලා එහෙමයි. නේද? නාවලා තියෙනවා. ඊළඟට බ්‍රහ්මනියන්ද කැඳවා අද පටන් අපගේ පියාට මැනවින් සලකන්න. අර නෝන්ලා ටික ගෙන්නවා. එහෙමයි. නේද? ගෙන්නලා කිව්වා අද ඉඳලා මේ මගේ තාත්තා අපේ තාත්තා බලා ගන්න ඕන. එහෙමයි. ඉතින් ප්‍රමාදයක් අඩුවක් දක්වන්නාහු නම් ඔබලා ගෙයින් අද දමන්නෙමු වී කියා ප්‍රනීත භෝජන කැවුහ. සැලකුවේ නැත්තම් ඔයගොල්ලන්ට යන්න වෙනවා. නේද? එහෙමයි. දැන් පුතාලා කියනවා ලේලි වලුන්ට එහෙමයි. මේ තර්ජනය කරලා කියනවා. එහෙමයි. තාත්තට සැලකුවේ නැත්තම් ඔයගොල්ලන්ට මේ ගෙවල් වලින් යන්න වෙනවා. එහෙමයි. ඒ නිසා ප්‍රනීත ආහාර වලින් මගේ තාත්තා අපේ තාත්තා රැක බලා ගන්න ඕනි. පෝෂණය කරන්න ඕනේ. බ්‍රාහ්මණයා හොඳ ආහාර හොඳ නිින්ද ලැබ දවස් කිහිපයක ඇවෑමෙන් ඇති වූ ශක්තිය සහිත වූයේ පින වූ ඉන්ද්‍රියන් නැත්තේ තමා දෙස බලා මගේ මේ සම්පත්තිය ශ්‍රමණ ගෞතමයන් නිසා ලැබිනයි පඬුරු රැගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියේය. එය දැක්වීමට අතකෝසෝ ආදී කියන ලදී. එතකොට මේ බමුණා මේ දරුවන්ට හානියක් කරේ නැහැ. එහෙමයි. නේද? දරුවන්ට හානියක් කරේ නේද? මොකද මේ දුක කියන්න කවුරුත් හිටියේ නැහැ. මේ දුක කියන්නේ කවුරුත් හිටියේ නැති නිසා ඒ දුක භාග්‍යවතුන් වහන්සේට අතක් කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිසරණක් ලබා ගත්තා. එහෙමයි. ඉතින් අර දෙමාපියන්ට සැලකීමේ වටිනාකමත් මේ වෙලාවේ මේ තාත්තා නිසානේ දරුවෝ දැනගත්තේ. එහෙමයි. ඔයතරම් මේ වටිනවද කියන කාරණේ. එහෙමයි. නේද? ඉතින් දැනගත්තා. ඊළඟ සඳහන් වෙනවා ඒ තදවෝච වස්ත්‍ර යුගල පාමුල තබා මෙසේ කීය. සරණ ගමන අවසානයේහිද භාගතුන් වහන්සේට මෙසේ කීය. භවත් ගෞතමයන් වහන්සේ මට පුතුන් විසින් දන් වේල් 4ක් දෙන ලදී. දැන් මට දරුවෝ මේ වේල් 4ක් දෙනවා. එහෙමයි. නේද? අද 4 ගොල්ලක්නේ. එහෙමයි. දරුවෝ 4ක් නිසා වේල් 4ක් දෙනවා. එහෙමයි. එහින්
දෙකක්ම මම ඔබ වහන්සේට දෙමි. එතකොට අවස්ථා දෙකක් මම ඔබ වහන්සේට පූජා කරනවා. දෙකක් මම පාවිච්චි කරන්නේ. එතකොට ඒ විදිහට දෙකක් මම පාවිච්චි කරනවා. බ්‍රාහ්මණය වෙන්න පවරුණු මැනවි. අප කැමැති තැනටම යමු. එසේ ස්වාමීනි බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේ වැඳ නිවසට ගොස් පුතුන් නැමතිය. දරුවනි ශ්‍රමණ බවත් ගෞතමය මට සහාය වූහ. උන්වහන්සේට මා විසින් දන් වේල් දෙකක් දෙන ලදී. උන්වහන්සේ පැමිණි කල්හි පමා නොසැලකිලිමත් නොවව්. හොඳයි පියාණනි. ඊළඟ දවසේ භාගතුන් වහන්සේ පෙරවරුෙහි පාත්‍රසිවුරුගෙන වැඩිමහල් පුත්‍රයාගේ නිවසේහි දොරටුව වෙත වැඩිසේක. හේ බුදුරජාණන් වහන්සේ දුටුසැනින්ම හස්තරයෙන් පාත්‍රයගෙන නිවසට ඇතුළු කරවා අගනා අසුනක වඩා හිඳුවා ප්‍රණීත භෝජන දුන්නේය. බුදුරජාණන් වහන්සේ ඊළඟ දිනයේ අනිකාගේ යන පිළිවෙලින් සියලු දෙනාගේම නිවෙස් වලට වැඩිසේක. බණ්ඩ භාග්‍යවතුන් වහන්සේ නේද? ඒ සියලු දෙනාගේම නිවෙස් වලට වැඩියා කියලා කියනවා. එහෙමයි. සියලුම දෙනා එසේම සත්කාර කළහ. ඉක්බිති දිනක් වැඩිමහලු පුත්‍රයාගේ නිවසේ මංගල උත්සවයක් කෙළඹිය. හේ පියාට පැවසිය. පියාණෙනි කවරකට මංගල දෙමුද? අපි අන්‍ය කොට නොදමු. ශ්‍රමණ ගෞතමය මට සහාය වූ නොවේද්ද? එසේනම් ඔබතුමා භික්ෂු සංඝයා 500ක් සමග ශ්‍රමණ ගෞතමයන් වහන්සේට හෙට දිනේ ආරාධනා කරන මැනවි. දැන් වැඩිමහල් පුත්‍රයාගේ කවරේ දුව හරි පුතා හරි විවාහ වෙලා. එහෙමයි. මංගල අවස්ථාවක්නේ. එහෙමයි. මේ අවස්ථාවේදී තමයි කියන්නේ කාටද කියලා ඉන්නකොට කාට කියන්නද භාග්‍යතුන් වහන්සේට තමයි කියන්නේ ආරාධනා කරන්න. බ්‍රාහ්මණයා එසේ කළේය. භාග්‍යතුන් වහන්සේ ඉවසා වදාරා ඊළඟ දිනෙහි භික්ෂු මහා සංඝයා විසින් පිරිවරන ලදී. සේක් ඔහුගේ ගේ දොරට වැඩිසේක. ඒ පලාවන් පැහැයෙන් ආලේප කරන ලද ස්වර්ණාලංකාරයෙන් ප්‍රතිමන්දිත වූ නිවසට බුදුරජාණන් වහන්සේ කැඳවා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා පනවන ලද අසුන්වල වඩා හිඳුවා දියයුතු අඩු කිරිබත් ආදී කැවිලි පෙවිලිද පිදීය. දන් අතරතුරදී බ්‍රාහ්මණයාගේ පුත්තු 4 දෙනාම බුදුරජාණන් වහන්සේ සමීපේ හිඳ මෙසේ පැවසූහ. බවත් ගෞතමීනි අපගේ පියාණන්ගේ පොරොන්දු වන්නෙමි. ප්‍රමාද නොවව්. ඔහුගේ ශාරීරික දේශ බලනසේක්වා බුදුරජාණන් වහන්සේ ඔබලා විසින් හොඳ දෙයක් කරන ලදී. මෞපිය පෝෂණය නම් පැරණි පණිවරුන් විසින් පුරුදු පුහුණු කරන ලද්දේම යයි කියා මහා නාග ජාතකයේ වදාරලා තියෙනවා. සතර සත්‍ය පහදා ඊළඟට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා එහෙමයි. දෙමින් ධර්ම දේශනා කළසේක. දේශනා අවසානයේ බ්‍රාහ්මණයා පුතුන් 4 දෙනා හා ලේලිස් 4 දෙනා සමගම දේශනානුසාරයෙන් නුවණ මෙහෙවා සෝවාන් ඵලයේ පිහිටියේ. අන්න කී දෙනෙක් සෝවාන් ඵලයට පිහිටියාද කියලා? එහෙමයි. නේද? එහෙමයි. එතන් පටන් බුදුරජාණන් වහන්සේ සෑම කල්හිම ඔහුගේ නිවසට පැමිණිසේක. ඊට පස්සේ බුදුරජාණන්සේ වඩින්න උනේ නැහැ. එහෙමයි. නිවසට වඩින්න උනේ නැහැ. ඉතින් බලන්න මේ සූත්‍ර දේශනාව කොයිතරම් අගනා සූත්‍ර දේශනාවක්ද කියලා. නේද? ඉතින් මේ අටුවාවාස දේශනාවත් එක්කම අපි ශ්‍රවණය කරනකොට තමයි ගොඩාක් පැහැදිලි වෙන්නේ. ඉතින් මේ දෙමාපියන්ට සැලකීම ඊටාම උතුම් ගුණාංගයේ පිළිබඳව ඊටාම වටිනා දේශනාවක් ඇත්තටම මේ දේශනාව. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම කාලෝචිත සූත්‍ර දේශනාවක් අද අපට අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවට කියා දෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් එය එක්තරා විදිහකට නිහතමානීව සතුටු වෙන්නට පුළුවන් මෙවැනි අරුත් සපිරි බොහෝ දෑ මේ වැඩසටහන තුළින් ඔබේ එදිනදා ජීවිතයට එක්කාසු කරන්නට අපට අවස්ථාව ලැබී තිබීම පිළිබඳව. නායක ස්වාමීන් වහන්සේ ඒ සඳහා අවවාද අනුශාසනා සපයමින් ඔබ වහන්සේ ගෙන යන මේ අත්‍යුදාර
වැඩිපිළිවෙල තවත් බොහෝ කල් මතුවට පවත්වාගෙන යන්නට ඔබ වහන්සේටත් ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ ශාසනික සේවාව සිද්ධ කරනවා වගේම මහා පුණ්‍යකාමී සමාජීය මෙහෙවරක් පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ දියත් කරන වග ඔබ දන්නවා. ඒ අනුව අපි බෞද්ධ නාලිකාවේ කටයුතු වලට අමතරව විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත, ඒ වගේම ආබාධිත පුද්ගලයන් සඳහා, ඒ වගේම දුෂ්කර විහෙර විහාරස්ථාන සඳහා වේවා, ඒ වගේම විශේෂයෙන්ම පුංචි දුවදරුවන්ගේ නැනස පාදන්නට වේවා අපේ ප්‍රජා සත්කාර වැඩසටහන හරහා මහා පුණ්‍යකාමී ව්‍යාපෘතීන් ගණනාවක් දියත් කොට තිබෙනවා. ඉතින් ඒ සඳහාද ඔබට පුළුවන්කම තිබෙනවා අපත් සමග අත්වැල් බැඳගෙන දායකත්වය ලබා දෙන්න. දරුදිරි සහන වැඩසටහන යටතේ සිංහල බෞද්ධ පවුල් නගා සිටවන්න, ඔවුන්ට සවියක් ශක්තියක් වෙන්න, මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව සියලු කාරණා විමසන්න ඔබට පුළුවන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධ නාලිකාවේ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂතුමා අමතන්න. දුරකථන අංකය 077 77 90 609 077 77 90 609. ඒ වගේම කාර්යාලීය දුරකථන අංකය 0114 942 607 0114 942 607. ඒ වගේම ඔබ දන්නවා මේ දිනවල මහා ශාසනික පුණ්‍යවන්ත ව්‍යාපෘතියක් දියත් කරනවා බෞද්ධ නාලිකාවේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහය යටතේ. ඒ අනුව නැගෙනහිර පළාතේ ඓතිහාසික දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර දීගවාපී මහා චෛත්‍යරාජානන් වහන්සේ යලි පුනර්ජීවය ලබනවා අපේ මාධ්‍ය දායකත්වයේ මත. ඒ වගේම නායක ස්වාමින් වහන්සේගේ හීනයක් වෙලා තිබ්බ ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්න මේ වන විට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මේ සියලු දෙනාම අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ දීගවාපී චෛත්‍යරාජානන් වහන්සේ ලහි ලහියේ ඉදිවන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන්කම ලැබුණා පසුගිය ජනවාරි මාසේ පළමු වනදා පවා. ඉතින් ඒ වෙනුවෙන් දායක වෙන්න, ඒ වෙනුවෙන් මූල්‍යමය වශයෙන් වේවා ශ්‍රමයෙන් පවා දායක වෙලා මතු දිනක අපි වයෝවෘද්ධ වුණ කාලයක අපිට හදවතින් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් වේවි. ඒ චෛත්‍යරාජානන් වහන්සේ අභියසට ගිහිල්ලා වඳින පුදන වාරයක් පාසා මම එදා සද්ධාතිස්ස මහා නිරිඳුන් නිදිකල මේ මහා චෛත්‍යරාජානන් වහන්සේ ශේෂව තියෙන අවධියක ඒ නැවත ප්‍රතිනිර්මාණය කරන්නට මගේ කාය ශක්තිය වෙහෙසුවා නේද කියලා. ඉතින් එදාට අපි වයෝවෘද්ධ වුණත් අපිව තවත් මානසිකව ශක්තිමත් වේවි කියලා අපිට විශ්වාසයි. ඒ අවස්ථාව සලසා දුන්නේ බෞද්ධ නාලිකාව, ශ්‍රී සම්බෝධි විහාරස්ථානය, පූජනීය බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවෝ. ඉතින් ඔබටත් පුළුවන්කම තිබෙනවා මූල්‍යමය වශයෙන් දායක වනවා නම් දීගවාපී අරුණ නමින් නැති ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ගිණුම් අංකයට මුදල් බැර කරන්න. ලංකා බැංකුව තැප්‍රොබේන් ශාඛාව දීගවාපී අරුණ නමින් නැති ගිණුම් අංකය 86යි 86යි 04 86යි 86යි 04. ඒ වගේම ඔබ දන්නවා බෞද්ධ නාලිකාව සිද්ධ කරන මේ මහා සුවිසල් සේවාව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සිද්ධ කරන මේ මහා සුවිසල් සේවාව දියත් කරද්දී විශේෂයෙන්ම අති විශාල පිරිවැයක් මේ සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන් වේවා, විදුලි බිල සඳහා වේවා, ජල බිල සඳහා වේවා, සේවකයන්ගේ වේතනයන් සඳහා වේවා අති විශාල වශයෙන් වැය වෙනවා. ඉතින් ඒ සඳහාද ඔබට පුළුවන්කම තිබෙනවා පොදුවේ ඔබට හැකි ආකාරයෙන් දායකත්වය ලබා දෙන්න. ඒ පිළිබඳවත් මා පෙර සිහිපත් කළ පරිදි මේ පසකින් දිස්වන දුරකථන අංකවලට ඔබට පුළුවන් කතා කරන්න. ඒ දුරකථන අංක වලට ඇමතීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නටත් ඔබට පුළුවන්කම තිබෙනවා. එසේනම් සදහවතුනි ඒ පිළිබඳවත් සිහිපත් කරගෙන අදත් අපට අවසරයි ප්‍රඥාව ඔබේ ජීවිතයට කැඳවාලමින් දායාද කරමින් සමුගෙන යන්න යලිත් දවසක කතං සුලබතේ පඤ්ඤාං වැඩසටහනෙන් හමු වීමේ බලාපොරොත්තුවෙන් මෙවැනි අත්‍යුදාර කටයුතු සඳහා අපව සහභාගී කරගෙන පින් පුරන්නට අපට අවස්ථාව සලසා දුන්නා වූ
කොළඹ හතාරජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දී වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ සියල්ල සිද්ධ කළා ප්‍රාර්ථනා කරන්නේ පරිපූර්ණ නිවීම ඒ උතුම් පැතුම එලෙසින්ම සමෘද්ධමත් කරගන්නට ඔබ වහන්සේට වාසනාව ලැබේවා කියලා අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් අප අදට සමුගන්නේ ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටමත් කායිකව මානසිකව සුවපත් වුණු අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද